කතාවට කියනනම් බැට්මෑන්ට කරන්න බැරි දෙයක් නැහැ කියලා. හැබැයි ඒක නම් පොඩ්ඩක් විතර අතිශෝක්තියක් කියලා තමයි මගේ අදහස වෙන්නේ. බැට්මෑන්ට හැම දෙයක්ම කරන්න බැරි වුණාට සාමාන්‍ය මනුෂ්‍යයෙක්ට කරන්න බැරි දේවල් විශාල ප්‍රමාණයක් නම් මේ මනුස්සයට කරන්න පුළුවන්. අපි මතක තියාගන්න ඕන බැට්මෑන් වුණත් අසාර්ථක වන අවස්ථා අනන්තවත් තියෙනවා. හැබැයි ඒත් එක්කම බැට්මෑන් කෙනෙක් කවදාවත්ම ගේම් එක අතාරන කෙනෙක් නෙමෙයි කියලා අපි මතක තියාගන්න ඕන. මම කලින් කිව්වාගේම බැට්මෑන් කියන්නේ සාමාන්‍ය මනුෂ්‍යයෙක්ට හිතාගන්නවත් බැරි විදිහේ වැඩ කරන්න පුළුවන් කෙනෙක්. විශේෂම කාරණේ තමයි බැට්මෑන් කියන්නේ සුපර්මෑන් නැත්නම් ෆ්ලෑෂ් වගේ සුපිරි බල තියෙන කෙනෙක් නෙමෙයි කියන එක. ඒත් සුපිරි බල තියෙන ඕනෑම කෙනෙක්ම වගේ පරද්දන්න අපි මේ බැට්මෑන්ට පුළුවන් වෙලා තියෙනවා. ඉතින් මේක කොහොමද සිද්ධ වුනේ? බැට්මෑන් මෙච්චර වැඩක් උනේ කොහොමද? අද අපි කතා කරන්නේ අන්නේ ගැන. එහෙනම් බැට්මෑන් එක ට්‍රේන් වෙන කලින් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා වැඩේට බහින්න. අපි හැමෝම බැට්මෑන් නැත්නම් බෲස් වේන්ට පොඩි කාලේදී මුහුණ පාන්න උන කටුක අත්දැකීම් ගැන හොඳටම දන්නවා. කොමික් වල තියෙන විදිහට වයස අවුරුදු 7ත් 10ත් අතර වගේ කාලෙකදී බෲස්ගේ මව සහ පියා යන දෙදෙනාම ඝාතනය වෙනවා. ඒ බෲස් වේන් ඉස්සරහදීම. මම මෙතනදී වයස අවුරුදු 7ත් 10ත් අතර කියලා කිව්වේ එක එක කොමික් පොත් රචකයන්ට අනුව මෙම සිද්ධිය සිද්ධ වුණ වයස වෙනස් වෙන නිසා. ගොඩක් වෙලාවට පිළිගන්නේ නම් අවුරුදු 10දී මේ අවාසනාවන්ත සිද්ධිය බෲස් වේන්ට සිද්ධ වුණා කියලා තමයි. මේ සිදුවීම සිද්ධ වෙන කාලේ වෙනකොටත් බෲස්ට ඇත්තටම හැකියාවන් කිහිපයක්ම තිබ්බා. ඒව තමයි වාහන අලුත් වැඩියා කිරීම, දුනු ශිල්පය, දත්ත විශ්ලේෂණය සහ පර්යේෂණ හැකියාව වගේ හැකියාවන්. ඒ වගේම බෲස් විසින් පොඩි කාලෙදිම පුහුණු කරපු විශේෂ හැකියාවක් තමයි ඉතාමත් වේගෙන් කියවීම සහ අති නිවැරදිව විශාල කරුණු ප්‍රමාණයක් මතක තබා ගැනීම. මේ අන්තිමට කියපු හැකියාව නම් බෲස්ට ඉතාමත් වැදගත් වුණා. එයාගේ ඉස්සරහ ජීවිතයේදී විවිධ හැකියාවන් ගණනාවක් ප්‍රගුණ කරනකොට. එවගේම බෲස්ගේ මව සහ පියා මිය ගියන් පස්සේ ඔහු බලා කියාගත්තේ වෙයින් නිවසේ ප්‍රධාන මෙහෙකරු වුණ ඇල්ෆ්‍රඩ් කියලා අපි දන්නවා. බෲස්ට ඇල්ෆ්‍රඩ් ගෙනුත් හැකියාවන් කිහිපයක්ම ඉගෙන ගන්න පුළුවන් වුණා. දැන් ඔයාලා කල්පනා කරනවා ඇති බෲස් ඇල්ෆ්‍රඩ් ගෙන් ඉගෙන ගත්තේ ගෙදර අතු ගානකද කියලා. නෑ ඇල්ෆ්‍රඩ් කියන්නේ ඇත්තටම එසේ මෙසේ චරිතයක් නෙමෙයි. ඇල්ෆ්‍රඩ් කියන්නේ බ්‍රිතාන්‍ය රජයේ ආරක්ෂක සංවිධානයක් වෙන MI5 වල ෆීල්ඩ් මෙඩික් කෙනෙක් විදිහට සේවය කරපු කෙනෙක්. MI5 එකේදී කරපු මිෂන්ස් වලදී ෆීල්ඩ් එකේදී තුවාල සිද්ධ වෙන ඒජන්ට්ස්ලාන්ට ප්‍රතිකාර කළේ ඇල්ෆ්‍රඩ්. ඔයාලට මතක ඇති බැට්මෑන් වැඩට ගියාම මම මේ කිව්වේ ක්‍රයිම් ෆයිටින් වලට ගියාම තුවාල වෙලා ආවහම බෙහෙත් කරන්න ඇල්ෆ්‍රඩ් කියලා. ඒ වගේම ඇල්ෆ්‍රඩ් කියන්නේ ඉතාමත් හොඳින් පුහුණුව ලැබපු නළුවෙක්. සමහර අවස්ථාවලදී ඇල්ෆ්‍රඩ් බැට්මෑන් වගේ රඟපාලා තියෙනවා කියන එකත් මම මෙතෙන්දි මතක් කරන්න ඕන. ඒ වගේම බෲස් ඇල්ෆ්‍රඩ් ගෙන ඉගෙනගත්තු තවත් හැකියාවන් කිහිපයක් තමයි සටනකදී කොහොමද වෛද්‍ය ප්‍රතිකාර කරගන්නේ කියන එක, කටහඬ අනුකරණය කිරීම, විශ්වලා ගැනීම වගේ දේවල්. ඇල්ෆ්‍රඩ් පෙනීවර්ත් කියන චරිතය අපි නොදන්න බොහෝ කරුණු ගණනාවක් ගිය අවුරුද්දේ රිලීස් වුණු පෙනීවර්ත් සීරීස් එකෙන් අපිට බලා ගන්න පුළුවන් වුණා. ඔයාලත් ඇල්ෆ්‍රඩ් ගැන වගේම බෲස්ගේ දෙමාපියන් ගැන සහ බෲස් ඉපදෙන්න කලින් ගෝතන් නගරය ගැන තිබුණු තත්ත්වය බලාගෙන කැමති නම් මේ සීරීස් එක පොඩ්ඩක් try out කරලා බලන්න. සීරීස් එකේ නම පෙනීවර්ත්. බෲස් ගෝතම් නගරයේ තිබ්බ සුවිශේෂී පාසලක් වුණ ගෝතම් ඇකඩමියේ කුඩා කාලෙදී පොඩි කාලයක් ඉගෙන ගන්නවා. පොරට ඒ කාලෙදී කෙල්ලෙක් එීමක් ඉන්නවා. එයාගේ නම උනේ ජුලි මැඩිසන්. දන්නවනේ ඉතින් බෲස් කියන්නේ කොහොමත් සෙල්ලක්කාර ඩයලොග් නේ. යන තැන කෙල්ලෝ. හැබැයි දෙමාපියන්ගේ මරණයෙන් පස්සේ ඔහු පාසල් යෑම අතහැරලා දානවා. ගෝතම් නගරයෙන් ඔහුට ඉගෙන ගන්න පුළුවන් වුණු සේරම දේවල් ඉගෙන ගත්තට පස්සේ බෲස් ඊළඟට කරේ ලෝකේ පුරා සංචාරය කරලා විවිධ හැකියාවන් ඉගෙන ගන්න එක. මේ කාලෙදී බෲස් මිය ගිහිල්ල කියලා හරි පිටරටක අධ්‍යාපනය ලැබනවා කියලා හරි තමයි ගෝතම් නගරේ ඉන්න මිනිස්සු හිතාගෙන ඉඳියේ. මොකද බෲස් කියන්නේ ගෝතම් නගරේ ඉතම වැදගත් වගේම ප්‍රසිද්ධ චරිතයක්. බෲස් ඔහුගේ මේ ස්කිල් හන්ටිං ගවේෂණය පටන් ගත්තේ අවුරුදු 14 විතර. බෲස් ඉස්සෙල්ලම කළේ ටෙඩ් ග්‍රාන්ඩ් කියන ලෝකශූර බොක්සින් ක්‍රීඩකයෙක්ගෙන් බොක්සින් ඉගෙන ගන්න එක. කොමරි පස්සේ කාලෙකදී මේ ටෙඩ් ග්‍රාන්ඩ් වයිල්ඩ් කැට් කියන අපරාධ මැඩලන් චරිතයක් බවට පත් වෙනවා. බෲස් ටෙඩ්ගෙන් ඉගෙනගත්තු හොඳම දෙයක් විදිහට මුෂ්ටි පහර කෙල්ල කරන්න කොහොමද කියන එක අපිට දක්වන්න පුළුවන් වුණත් බෲස්ට නෝනම් ටෙඩ්ගෙන් ඉගෙනගත්තු වැදගත්ම දේ තමයි කොහොමද පහරක් හරියට කන්නේ කියන එක. ගහගන්න වගේම ගුටි කන්නත් පුරුදු වෙන්න ඕනනේ ඉතින් සටනක දිනන්න. ඊට පස්සේ බෲස් යන්නේ ජියෝවානි සටාරා කියන ලෝක ප්‍රසිද්ධ ඉන්ද්‍රජාලිකයා ගාවට. ඔව් මේ අපි හොඳින්ම දන්න සටනගේ තාත්තා. බෲස් ජියෝවානි සහ සටානා එක එකතු වෙලා ඉන්ද්‍රජාලය, මැජික් ශිල්පය, ඉන්ද්‍රජාල කතනය, ගැලවුම් විද්‍යාව වගේ හැකියාවන් ඉගෙන ගත්තා. ගෝතම් නගරෙන් බෲස් පිටත් වුණාට තාම බෲස් ඉන්දියා ඇමරිකාව තුලමයි. දැන් තමයි බෲස් ඇමරිකාවෙන් පිටත් වෙන්න ගන්නේ. වයස අවුරුදු 19 දී බෲස් බ්‍රසීලයේ රියෝ ජනයිනෝ නගරය වෙත යනවා. ගින් එහිදී ඩොන් මිගේල් කියන සුප්‍රසිද්ධ අපරාධකරුවත් එක්ක එකතු වෙලා
වාහන පැදවීම සහ වාහනවලින් වැඩකිඩ දැමීම වගේ හැකියාවන් ඉගෙන ගන්නවා. අපි දන්නවා බැට්මෑන් සමහර අවස්ථාවලදී බැට්මොබිල් එක පදවන්නේ අමර පැදවිල්ල. දැන් ඉතින් දන්නවනේ මේ හැකියාව ආවේ කොහෙන්ද කියලා. මිගෙල් ඉගෙන ගන්න පුළුවන් සේරම දේවල් ඉගෙන ගත්තට පස්සේ බෲස් කලේ මිගෙල්ව පොලිසියට අල්ලලා දීපු එක. ඒ මොකද මිගෙල් කියන්නේ නමගේ අපරාධකාරයෙක් නිසා. අපි අමතක කරන්න නරකයි බෲස් කියන්නේ අයුක්තිය සහ අපරාධවලට විරුද්ධව පෙනී සිටින කෙනෙක් මිසක ඒවට උදව් කරන කෙනෙක් නෙමෙයි කියන එක. දැන් අපි ප්‍රධාන වශයෙන් කතා කළේ බෲස් එයාගේ ශාරීරික හැකියාවන් දිනු කරගත්තු විදිය. දැන් අපි බලමු බෲස් එයාගේ බුද්ධිමය සහ මානසික හැකියාවන් දිනු කරගත්තු කොහොමද කියලා. මොකද බෲස් කියන්නේ ලෝකේ ඉන්න දක්ෂතම රහස් පරීක්ෂකෙක් වගේම බුද්ධිමත්ම පුද්ගලයන්ගෙන් එක්කෙනෙක්. බෲස් ලෝකේ වටා සංචාරය කරගෙන යනකොට එයාට ලෝකෙ තිබුණු කීර්තිමත්ම විශ්වවිද්‍යාල කිහිපයකින්ම ඉගෙන ගන්න හැකියාව ලැබුණා. ඔක්ස්ෆර්ඩ්, කේම්බ්‍රිජ්, බර්ලින් විද්‍යායතනය, සෝබෝන් වගේ සුප්‍රසිද්ධ විශ්වවිද්‍යාලවලින් බෲස් ඉගෙන ගත්තා. හැබැයි වැඩි කාලයක් නම් නෙමෙයි. බෲස් එක විශ්වවිද්‍යාලයක ඉඳියේ උපරිම සෙමෙස්ටර් එකක් වගේ. ඒ කිව්වේ මාස කිහිපයක්. ඒ වගේම බෲස් මේ විදිහේ ඉඳලා ඉගෙන ගත්තේ එයාට ඉගෙන ගන්න අවශ්‍යමයි කියලා හිතන විෂයන් විතරයි. බෲස් ඊළඟට කරේ පෙරදිග රටවල සංචාරය කරපු එක. ඒ වෙනම කොටවත් නෙමෙයි ආත්ම ආරක්ෂක සටන් කලාවන් ඉගෙන ගන්න. ඔහු මුලින්ම කලේ සියලුම කොරියානු ආත්ම ආරක්ෂක සටන් කලා ප්‍රගුණ කරපු එක. උතුරු කොරියාවෙන් දපු කිරිගි කියන සටන් ගුරුවරයෙක්ගෙන් තමයි ඔහු මේව ඉගෙන ගත්තේ. අතර මේ කිරිගි කියන්නේ League of Assassins එකේ අයවත් පුහුණු කරපු කෙනෙක්. ඒ වගේම බෲස් චීනයේ දපු මාස්ටර් චීචින් ලීගෙන් කුන්ෆු සටන් කලාව සහ ජපානයේ යකුසා ළඟින් නින්ජිට්සු සටන් කලාවත් ඉගෙන ගන්නවා. මේ සියලුම සටන් කලාවන් ප්‍රගුණ කරගෙන පස්සේ බෲස් ඊළඟට යනවා ඊජිප්තුවට. ඊජිප්තයේදී ඔහු කලින් KGB එකේ වැඩ කරපු සුපිරි විද්‍යාඥයෙක් වුණු සර්ගෙයි ඇලෙක්සැන්ඩ්‍රෝගෙන් ඉගෙන ගන්නවා. ඒ ඉංජිනේරු විද්‍යාව. සර්ගෙයිගේ අධීක්ෂණය සහ මඟ පෙන්වීම යටතේ බෲස් ඉතාමත් දක්ෂ ඉංජිනේරුවෙක් බවට පත් වෙනවා. ඊට පස්සේ බෲස් අප්‍රිකාවේ ඉඳපු කාලෙදී ඔහු 10 Night Brotherhood කියන කල්ලේ යටතේ පුහුණු වුණා. ඊට පස්සේ බෲස් යනවා ප්‍රංශයට. ප්‍රංශයේදී බෲස් අපරාධකරුවන් දඩයම් කරන හෙන්රි ඩියුකාවට් කියන පුද්ගලයා ගාව ගෝලෙක් විදියට ඉගෙන ගන්නවා. හෙන්රි කාවට් බෲස් තොරතුරු එක්රැස් කිරීම, දඩයම් කිරීම සහ රහස් පරීක්ෂක හැකියාව වැඩි දියුණු කර ගන්නවා. අපිට නෝලාන්ගේ බැට්මෑන් බිගින්ස් ෆිල්ම් එකේදී රාසල් ගුල්ව මුලින්ම හඳුන්වලා දුන්නේ මේ හෙන්රි ඩියුකාට් කියන චරිතයේ විදියට. හැබැයි කොමික් වලදී නම් මේ දෙන්න චරිත දෙකක්. ඒ වගේම බෲස් ලෝක ප්‍රසිද්ධ මිනිමරුවෙක් වුණු ඩේවිඩ් කේන් කියන අපරාධකරුවා ගාවත් ගෝලයෙක් විදියට යම් කාලයක් වැඩ කරනවා. මේ ඩේවිඩ් කේන් කියන ඇත්තටම පස්සේ කාලෙකදී බැට් ගර්ල් කෙනෙක් විදියට ඉඳපු කසන්ඩ්‍රා කේන්ගේ තාත්තා. බෲස් කේන්ගේ සියලුම ශිල්ප විදි ඉගෙන ගත්තට ඒව භාවිතා කරලා කවදාවත් මිනිමැරීම් සිද්ධ කළේ නැහැ. මොකද බෲස් විශ්වාස කළේ මිනිමැරුම් සිද්ධ කරන අය වළක්වන්න මිනිමැරුමක් කරන හැටි දැනගෙන ඉන්න එක වටිනවා කියලා. ඊට පස්සේ බෲස් අති විශිෂ්ට සටන් කලා ගුරුවරයෙක් වුණු ශීහාන් මිට්සුඩා යටතේ ඉගෙන ගන්නවා. ඔව් ශීහාන් මිහිරංගත් බැට්මෑන්ව ට්‍රේන් කරලා තියෙනවා. ඉතින් එහිදී බෲස් තවදුරටත් ඔහුගේ සටන් කලා හැකියාවන් ප්‍රගුණ කරගන්නවා වගේම තවත් එක් ඉතාමත් විශේෂ හැකියාවකුත් ප්‍රගුණ කරගන්නවා. ඒ තමයි තමන්ගේ ශරීරයේ උෂ්ණත්වය තමන්ට ඕන විදිහට පාලනය කිරීම. එක් අවස්ථාවකදී හිමාලයේ ඉන්නකොට බෲස්ට පුළුවන් වුණා තමන්ගේ ශරීරයේ රැඳුණු තිබුණු හිම සෙරම දිය කරලා දාන්න මේ ටෙක්නික් එක යූස් කළා. ඒ වගේම බෲස් කියන ගොඩක් ආධ්‍යාත්මික පැත්තටත් බර වුණ කෙනෙක්. ඔහු ශාओලා කියන මාස්ටර් යටතේ ටාවෝ දහමත් ඉගෙන ගත්තා. ඒ වගේම ශාओලා විසින් බෲස්ට ග්ලයිඩින් කරන්නත් ඉගෙනුවා. මේ ග්ලයිඩින් කිරීමේ හැකියාව නම් බැට්මෑන්ට ගොඩක් වැදගත් වුණා. අපි දැකලා තියෙනවා බැට්මෑන්ට පියාඹන්න බැරි වුණත් ඔහුට හොඳින් ග්ලයිඩින් කරන්න පුළුවන්. මේ දීර්ඝ වගේම කටුක පුහුණු වීම වලින් පස්සේ බෲස් නැවත ගෝතන් නගරයට ඇවිල්ලා බැට්මෑන් විදියට අපරාධ මැඩලන චරිතයක් බවට පත් වෙනවා. හැබැයි බෲස් තවම ඉගෙන ගන්න එක නතර කරේ නැහැ. බෲස් කින්ස්ලි කියන රසායන විද්‍යාඥයා, ලාසල් කියන කාය වර්ධන ශූරයා, මාක් ජෙන කියන රේස් කාර් පදවන්න, පීටර් ඇලිසන් කියන ජිම්නාස්ටික් කරුවා, රෆායල් ඩිගේරා කියන දුනු ශිල්පියා, බොක් කියන විෂවේදියා, වෙබර් කියන අම්ල පිළිබඳ විශේෂඥයා යන අය යටතේ ඒ අදාළ විෂය ඉගෙන ගත්තා. ඒ වගේම බෲස් අපි කවුරුත් හොඳින්ම දන්න ග්‍රීන් ඇරෝ නැත්නම් ඔලිවර් කූන් යටතේ දුනු ශිල්පයක් හැදෑරුවා. ඉතින් මෙන්න මේ විදිහට බෲස් වෙයින් නැත්නම් බැට්මෑන් විවිධාකාරී විෂයන් බොහෝමයක් ඉගෙනගෙන ඒවායි ප්‍රවීණයෙක් වුණා වගේම ඒවා ගොඩක් පස්සේ කාලෙදී ඔහුට වැදගත් වුණා බැට්මෑන් විදිහට කරපු ඇඩ්වෙන්චර්ස් වලදී. ලෝකේ පුරා සංචාරය කරපු නිසා බෲස්ට විවිධාකාරී භාෂාවන් විශාල ප්‍රමාණයක් ඉගෙන ගන්න පුළුවන් වුණා. ඒ වගේම බෲස් මිනිසා විසින් දන්න සියලුම සටන් ශිල්ප ප්‍රගුණ කරලා තිබුණ කියන එක තමයි පොදු මතය වෙන්නේ. ඒ වගේම මතක් කරන්න ඕන බෲස් ආධ්‍යාත්මිකවත් ඉතාමත් ඉහළ තත්වයක ඉඳියේ. මනස සහ ශරීරය පිළිබඳ ඔහු ඉතාමත් හොඳ අවබෝධයකින් තමයි ඉඳියේ. ඉතින් මෙන්න මේ අරුම පුදුම හැකියාවන් නිසා අපි බැට්මෑන්ව හඳුන්වනවා පීක් හියුමන් කෙනෙක් විදියට. ඒ විදියට ඔහු හඳුන්වන්නේ මනුෂ්‍යයෙක්ට ශාරීරිකව සහ මානසිකව ළඟා කරගන්න පුළුවන් ඉහළම තලයකට බෲස් ළඟා වෙලා ඉඳපු නිසා.
මෙනිසා ඔහුට සුපර්මෑන්ට වගේ විශේෂ බල නොතිබුණත් ඔහුත් සමඟ කරට කරඉන්න පුළුවන් වුණා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි කවුරුත් ආස කරන බැටා මේ තරම් වැඩෙක් වුණේ. අන්තිමට වැදගත් දෙයක් ඔයාලට මතක් කරන්න ඕන. ඒ තමයි මේ වීඩියෝ එකේදී මම කතා කරපු කරුණු සේරම කොමික් පොත්වලට අනුව සිදුවුණු සිදුවීම් රාශියක එකතුවක්. එක කොමික් රන්ස් වලදී බැටාගේ මේ ට්‍රේනින් පීරියඩ් එක ගෙවුණු විදිහ වෙනස් වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට New 52 කොමික් රන් එකේදී බැටාව ප්‍රධාන වශයෙන් ට්‍රේන් කරන ගුරුවරු 6 දෙනෙක් විතරයි. ඒ කවුද කියලා මම කියන්න යන්නේ නැහැ. ඒක ඔයාලා හෝම්වර්ක් එකක් විදිහට හොයාගන්න. ඒකෙන් ඔයාලට කොමික් ගැන තියෙන ආසාව වුණත් වැඩි වෙන්න පුළුවන්. ගුරුවරු 6 දෙනා හොයාගෙන ඇවිල්ලා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා එහෙනම්. එහෙනම් මේ වීඩියෝ එක දැනට මෙතනින් නිමා වෙනවා. ඒත් මේ කතා කරන්න ඕන දේවල් වලින් සුළු කොටසක් විතරයි. මොකද බැට්මෑන් කියන්නේ මාස ගාණක් වුණත් කතා කරන්න පුළුවන් චරිතයක්. අනිවාර්යයෙන්ම බැට්මෑන් ගැන වෙනත් අපූර්ව කරුණු තියෙන වීඩියෝස් කිහිපයක්ම අපි ප්ලේලිස්ට් එකක් විදිහට ඉස්සරහට ඔයාලට ගෙන එන්න අපි මේ දවස්වල වැඩ සකස් කරගෙන යනවා. ඉතින් පල්ලා කමෙන්ට් සෙක්ෂන් එකේ DC ලෝකෙන් ඔයාලා දැනගන්න කැමති දේවල් ගැන කමෙන්ට් එකක් අනිවාර්යෙන් දාන්න. අපි ඒ ගැන අනිවාර්යෙන් වීඩියෝ එකක් ඔයාලට ගෙන එන්න. මතක ඇතුව සබ්ස්ක්‍රයිබ් කරලා සෙට් වෙන්න. නොනවතින ගීක රස ස්වාදයේ හයිප් සෝන් එක.